ආයිබෝවන් මම ලක්ෂේන නායක තුලා ලග්න හිමියනි අදත් ඔබ හමුවට පැමිණියේ කර්මයට අනුව වැදගත් කරුණක් ගැන විස්තර කරලා දෙන්න. දැන් ඔබ දන්නවා මීට පෙර කර්මයට අනුව ඔබගේ විවාහයට කෙබඳු විවාහ සහකරුවෙක් සහකාරියක් ලැබෙයිද කියලා. අද මම මේ කියන්න උත්සාහ කරන්නේ ඒ විවාහ සහකරු සහකාරිය සමග ඔබ ගෙවන විවාහ ජීවිතය කෙබඳු එකක්ද කියලා. හැබැයි කර්මය කියන්නේ ඔබ පෙර ආත්මවල විවාහ වුණාට පසු විවාහ වූ ජීවිතය තුළ කරගත්ත කුසල් අකුසල් පව්පින් අනුව තමයි මෙය ඔබට නිර්මාණය වෙන්න කියලා. එහෙනම් හොඳ දේවල් පුරුද්දක් විදියට ඔබ අරගෙන ඇවිල්ලා තියෙනවා නම් හොඳ විවාහ ජීවිතයකුත් නරක දේවල් පුරුද්දක් විදියට ඔබ අරන් ඇවිල්ලා තියෙනවා නම් නරක විවාහ ජීවිතයකුත් ඇති වෙන්න තියෙන අවස්ථාවන් මේකෙදි අනිවාර්යයෙන්ම ප්‍රකාශයටපත් වෙනවා. පළමුවෙන්ම කතා කරමු තුලා ලග්න හිමියනි මේ විවාහ ජීවිතය තුළ නරක පැත්ත. ඕනම දෙයක හොඳ නරක දෙයක් කියලා තියෙනවනේ. දෙකක් තියෙනවා. හොඳ හෝ නරක. දැන් පළමුවෙන්ම මම ඔබට උත්සාහ කරන්නේ ඔබට විවාහ ජීවිතය අවුල් වෙන්න ඔබ අතින් විය හැකි වැරදි ගැන මම මේ කතා කරන්නේ. ඉන් පළමුවෙන් තමයි කර්මයට අනුව තුලා ලග්න හිමියා මනමාල ගතින් යුත් කෙනෙක්. මොකද්ද මේ මනමාල ගතියකින් යුත් කෙනෙක් කියන්නේ? කෙනෙක්ට හිත ගියොත් එයා ගැනමයි හිතන්නේ. ඒ වෙනුවෙන්මයි කැප වෙන්නේ. ඒ කියන ගතියයි මම මේ කිව්වේ. හිතන්නකෝ ඔබ විවාහයටපත් වුණා කියලා. දැන් විවාහයටපත් වීම තුළ ඔබ ඒ විවාහ ජීවිතය තුළදීම තම බිරිඳ ස්වාමියා ඉද්දිම ඔබ වෙන කෙනෙකුට හිත යන්න තියෙන අවස්ථාවක් තියෙනවා කියන කතාවයි මේ කියන්නේ. එසේ වෙන්නේ ඇයි? ඒකත් එහෙමම හිතේ තියාගන්නකෝ. ඊළඟට තමයි මම මේ කියන්න යන දෙවෙනි කරුණ. උපතින්ම තුලා ලග්න හිමියට තම බිරිඳට ස්වාමියාට සලකන්නත් බිරිඳගෙන් ස්වාමියාගෙන් සැලකුම් ලබන්නත් තියෙන්නේ 150ක පිනක් කුසලයක් විතරයි. පිනක් කුසලයක් විතරයි 150ක්. සලකන වෙලාවලුත් තියෙනවා නොසලකන වෙලාවලුත් තියෙනවා. මේ ඉතුරු 150 පිටතැනකින් පුරව ගන්න ගියොත් මොකද තුලා ලග්න හිමියනි වෙන්නේ? මොකද ඔබ පොදුවේ ස්ත්‍රී තුලා ලග්න ස්ත්‍රියක් නම් පොදුවේ පිරිමි පක්ෂයට ලැබී පොදුවේ ප්‍රේම කරනවා. ඒක නරකක් නෙමෙයි. පොදුවේ උන් ගැන හිතනවා කියන කතාව තියෙන්නේ. පිරිමියෙක් නම් ස්ත්‍රීන් ගැනත් එමය, ස්ත්‍රීන් නම් පිරිමියෙක් ගැනත් එහෙමයි. එහෙමනම් මානසිකව ඔබව කාමයේ කරා ඇදගෙන යන පිහිටීමක් තුලා ලග්න හිමියනි තියෙනවා. තුන්වෙනි කරුණ. ක්‍රියාත්මක වීමේදී ඔබ දෙදෙනා අතර හැප්පීම් ඇති වුණොත්, එකට එක කිරීම ඇති වුණොත්, මතය තුලින් වෙන්න පුළුවන්, ක්‍රියාව තුලින් වෙන්න පුළුවන්. ස්වාමියා තුලා ලග්න හිමියා තම බිරිඳ කරන ක්‍රියාවට අකමැති. බිරිඳෝ ස්වාමියා තුලා ලග්න හිමියා කරන ක්‍රියාවට අකමැති. දෙදෙනා අතර බහින් බස් වීම ඇති වෙනවා. කියන්නේ එකට එක කිරීම, එකට එකට ගැටීම. හරියට අපි කියන්නේ හොස්සලංගෙන් මැස්ස ඇදි තදෙනවා කියලා කියන්නේ. මේ පොඩි දෙයක උදව්වක් කෙරුවොත් තුලා ලග්න හිමියා බිරිඳගෙන් අනේ නෝනේ ඔය එන ගමන් ඔය පොතත් අරන් එන්න. ඒතර නෝනාට කියවුනොත් මෙහෙම. ඇයි ඔයාට කකුල් නැද්ද මේක ඇවිල්ලා අරගන්නේ? හැම දෙයකම මම ඕනේද? අන්න ඔය වගේ අවස්ථාවක් මේ කියන්නේ. ඒතර තුලා ලග්න හිමියට බිරිඳ කෙරේ තියෙන ආදරය ස්වාමියා කෙරේ තියෙන ආදරය නැති වෙනවා. ස්ථිර නැති වෙනවා. වෙලාවකට තියෙනවා වෙලාවකට නැහැ. එය හේතු වෙන්න පුළුවන් කෙටි කාලින ප්‍රේම සම්බන්ධය ඇති වෙන්න. එතකොට ඔබගේ ජීවිතය තුළ මෙවැනි අවස්ථාවන් ඔබට තියෙනවා. මේ වැරදෙන්න පුළුවන් අවස්ථාවයි මම මේ කියන්නේ.
එහෙම වුණොත් මොකද වෙන්නේ? ඔබගේ හිත දූෂිත වෙන්න පුළුවන්. වැරදි මාර්ගවල ඔබ ගමන් කරන්න පුළුවන්. බහු භාර්යා සේවනයේට, බහු ස්වාමි සේවනයේට ඔබ ගොදුරු වෙන්න පුළුවන්. ඇයි මෙහෙම ඇති වෙන්නේ? ඇයි මෙහෙම ඇති වෙන්නේ? මම මේ දේ තුලා ලග්න හිමිනි ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වදාළ පටිච්ච සමුප්පාදයේ අනුවබට තීරුම් කරන්න. මේ ඔබගේ උපතත් මම මේ කියන කරුණත් හේතුවක් නිසාමයි සිද්ධ වෙන්නේ. මොකද්ද මේ හේතුව? හොඳට මතක තියාගන්න. ඔබ බෞද්ධයෙක් නොවුනත් ඔබ කතෝලිකයෙක් වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි කෙනෙක් වෙන්න පුළුවන්, හින්දු ජාතිකයෙක් වෙන්න, ඉස්ලාම් ජාතිකයෙක් වෙන්න පුළුවන්. කලබල වෙන්න එපා. මේ දේ අහන්න ඔබට මේක තේරුම් යනවා. පටිච්ච සමුප්පාදය යනු අවිද්‍යාව. අවිද්‍යාව පහළ වෙනවා. කියන්නේ සියලු දේ නිවැරදිව දකින්නේ නැහැ කියන කතාව. ඇයි අවිද්‍යාව පහළ වෙන්නේ? ඔබට කෙලස් තියෙන නිසා. කෙලස් තියෙන්නේ ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැති නිසා. මොකද්ද මේ චතුරාර්ය සත්‍ය අවබෝධය? පළවෙනි එක තමයි දුක. ඔබ දුක මොකද්ද කියලා හඳුන ගන්න ඕන. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි දුක කියන්නේ ඉපදීම දුකක්. ජරාවටපත් වීම දුකක්, ලෙඩ රෝග වලට ගොදුරු වීම දුකක්. ප්‍රිය පුද්ගලයන්ගේ ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම දුකක්. අප්‍රිය පුද්ගලයන් අප්‍රිය වස්තුන් හා එක්වීම දුකක්. හඬා වැළපීමට ශෝකයටපත් වීම දුකක්. මරණයටපත් වීම දුකක්. තමන් කැමති දේ ඉටු නොවීම දුකක්. මේක තමයි දුක. මේක තමයි දුක්ඛාර්ය සත්‍යය. ඇයි මෙවැනි දුකක් අපිට ඇති වෙන්නේ? තුලාලක් නෙමෙයිනි. තණ්හාව නිසා. මොකද මේ තණ්හාව කියන්නේ? පුනර්භවය ඇති කරන, ඒ සඳහා ආස්වාදයෙන් ඇලෙන, ඒ ආස්වාදයෙන් ඇලෙන තැන් වහා පිළිගැනීමට සූදානමින් සිටින තණ්හාව භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව කියලා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විදිහට අවබෝධ කරගන්නවා. භව තණ්හාව කියන්නේ ජීවිතින් ජීවිතයට, භවයෙන් භවයට යන්න තියෙන ආසාව. විභව තණ්හාව කියන්නේ මේ ආත්මෙන් පස්සේ අපිට ජීවිතයක් නැහැ, නැවත ඉපදීමක් නැහැ කියලා හිතන ගතිය. ඒක මිත්‍යා දෘෂ්ටික ගතියක්. කාම තණ්හාව කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, පහස කියන පංච ඉන්ද්‍රියන් පිනවීමෙන් ජීවිතය ගත කරන්න තියෙන ආසාව. හැබැයි මේ භව තණ්හාව, විභව තණ්හාව, කාම තණ්හාව කියන මේ තණ්හා තුනම නැති කරගන්න පුළුවන්, දුරු කරගන්න පුළුවන්. සියලු ආදරයන් නැති කරගන්න පුළුවන්. ඒකට තියෙන දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා ආර්ය සත්‍යයක්. මේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වෙනම ප්‍රතිපදාවක් තියෙන එක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේක තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. දැන් මේ ගැන ඔබට අවබෝධයක් නැත්නම් ඔබ කරන්න යන වැඩේ, ඔබ හිතන දේ මේන් මට දුකක් ඇති වෙනවා කියලා ඔබ නොදැනීම නිසා කරන වැඩ නිසාම ඔබට අවිද්‍යාව ඇති වෙනවා. අවිද්‍යාව පහළ වෙනවා. අවිද්‍යාව පහළ වුණාම සංස්කාරය පහළ වෙනවා. ඒ සංස්කාරය පහළ වෙන ඔබගේ සිතීම, ඔබගේ ක්‍රියාව මුල් කොටගෙන. මේක වඩා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට ඔබ මෙහෙම හිතන්නක තුලාලක් නෙමෙයිනි. අවිද්‍යාව කියලා කියන්නේ කුඹුරක්. කුඹුරට ඉහෙන බීජ තමයි සංස්කාරය කියලා කියන්නේ. දැන් බීජ පොළොව මත වැටුණට පැලවෙන නම් වතුර පොහොර තියෙන්න එපා. අන්න සංස්කාරය පහළ වුණාම විඥානය පහළ වෙනවා. විඥානය තමයි පැවැත්ම දෙන්නේ සංස්කාරයන්ට. අපිත් මරණයට පස්සේ අපේ ශරීරය යන්නේ නැහැනේ ප්‍රතිසන්දියට. යන්නේ විඥානය. විඥානය තමයි පැවැත්ම දෙන්නේ ඊළඟාත්මය සඳහා. විඥානය පහළ වුණාම නාම රූප පහළ වෙනවා. නාම රූප පහළ වුණාම සලආයතන පහළ වෙනවා. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. සලආයතන පහළ වීම නිසා ස්පර්ශය පහළ වෙනවා. මොකද්ද මේ ස්පර්ශ කියන්නේ? ඇහෙන් දකින රූප ඇහි ස්පර්ශයයි. කනට ඇසෙන ශබ්ද කනේ ස්පර්ශයයි. නාසයට ආග්‍රහණය වෙන ගඳ සුවඳ නාසයේ ස්පර්ශයයි. ඒකම දිවට දැනෙන රසය දිවේ ස්පර්ශයයි. කයට දැනෙන පහස කයේ ස්පර්ශයයි. මනසට එන අරමුණු සිතුවිලි මනසේ ස්පර්ශයයි. ස්පර්ශය පහළ වුණාම විදීම පහළ වෙනවා. විදීම පහළ වුණාම තණ්හාව පහළ වෙනවා. ඒ කියන්නේ මොකද?
දකින්න රූපේ තව තව දකින්න ආසයි. කනට ඇහෙන ශබ්දයට තව තව ආස කරනවා. නාසයට එන ගඳ සුවඳට තවත් ආස කරනවා. දිවට දැනෙන රසයට තවත් ආස කරනවා. කයට දැනෙන පහසට තවත් ආස කරනවා. මනසට අරමුණු සිතුවිල්ලට තවත් ආස කරනවා. ඒ තුල ඔබට ඇති වෙන්නේ මොකද්ද? තණ්හාව. තණ්හාව පහළ වීම නිසා උපාදානය ඇති වෙනවා. උපාදානය පහළ වෙද්දී ඔබ සියලු දේ අනිත්‍යයි කියලා හිතන්නේ නිට්ටයයි කියලා හිතනවා. සියලු දේ අනාත්මයි කියලා හිතන්නේ ආත්මයි කියලා හිතනවා. මේක මගේ කියලා ග්‍රහණය කරගන්නවා. ඒ උපාදානයේ මුල් කොටගෙන ජාතිය භවය සෑදෙනවා. ජාතිය භවය මුල් කොටගෙන උපත නිර්මාණය වෙනවා. උපත මුල් කොටගෙන ජාති ජරා ශෝක දොම්නස් ඇති වෙනවා. මේක ආපස්සට අවරෝහණය ක්‍රමයට බලන්න. ජාති ජරා ශෝක දොම්නස් නිරුද්ධ කළොත් උපත නිරුද්ධ වෙනවා. උපත නිරුද්ධ කළොත් භවයේ ජාතිය නිරුද්ධ වෙනවා. භවයේ ජාතිය නිරුද්ධ කළොත් ඔබට උපාදානය නිරුද්ධ වෙනවා. උපාදානය නිරුද්ධ වුණාම තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වුණාම විදීම නිරුද්ධ වෙනවා. විදීම නිරුද්ධ වුණාම ස්පර්ශ නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වුණාම සලආයතන නිරුද්ධ වෙනවා. සලආයතන නිරුද්ධ වුණාම නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වුණාම විඥාන නිරුද්ධ වෙනවා. විඥාන නිරුද්ධ වුණාම සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වුණාම අවිද්‍යාව නිරුද්ධ වෙනවා. ඇයි ඔබ මේකට අහු වුනේ? ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ඔබ ඇහෙන් දකින රූප අතර කාමය අවුස්සන රූප තියෙන්න පුළුවන්. අන්න ඔබ රූපය නිසා අහු වෙනවා. කනට ඇසෙන ශබ්ද අතර ඔබගේ කාමය අවුස්සන්න පුළුවන් ශබ්ද තියෙන්න පුළුවන් තුලාලක් නෙමෙයි. අන්න ඔබ රාගයට අහු වෙනවා. නාසයට දැනෙන සුවඳ අතර ඔබගේ කාමය අවුස්සන සුවඳ තියෙන්න පුළුවන්. අන්න ඔබ රාගයට අහු වෙනවා. දිවට දැනෙන රසය තුල ඔබ කාමයට අහු වෙන රසයන් තියෙන්න පුළුවන්. අන්න රාගයට අහු වෙනවා. කායිකව දැනෙන ස්පර්ශයේ පහස නිසා ඒ පහස අතර ඔබගේ කාමය අවුස්සන පහසන් තිබුණොත් ඔබ එතනට අහු වෙනවා. රාගයට අහු වෙනවා. මනසට එන අරමුණු සිතුවිලි අතර කාමය අවුස්සන අරමුණු සිතුවිලි තිබුණොත් ඔබ රාගයට අහු වෙනවා. එහෙම තමයි ඔබ මේ වැරද්දට අහු වෙන්නේ. ඔබ දැන් මේක තේරුම් ගත්ත කියලා මම හිතනවා. දැන් ඔබ නිවැරදි කරගෙන මේ නරකක් නැතුව මම මේ කියන තුලා ලග්නෙමිනේ ඔබ සියල්ල නරකයි කියන කතාව නෙමේ. ඔබට වැරදෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියන එක තමයි කර්මයට අනුව මම පෙන්නලා දුන්නේ. ඒක නොකර හිටපුවාම ඔබ ඒ කරදරයට වැටෙන්නේ නැහැ. එහෙමනම් තුලා ලග්න හිමියනේ විවාහ ජීවිතේ පැවැත්ම තියෙන ඔබ අතේ බිරිඳක ස්වාමියා අතේ නෙමෙයි. කර්මයට අනුව ඔබ මහන්සි වෙන්න ඕන. ඔබ බිරිඳ ස්වාමියාට ආදර්ශයක් බවට පත් වෙන්න ඕනේ. එසේ වුණාම තමයි තුලා ලග්න හිමියන්ට විවාහ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. කෙසේ වෙතත් තුලා ලග්න හිමියනේ විවාහ ජීවිතය තුළ ආලේ සම්බන්ධ කටයුතු ඉතා පිරිසිදුව සුද්ධ ලෙස පවත්වන්න පුළුවන් වටපිටාවක් ඔබට තියෙනවා. සදාචාර සීලය රැකගෙන අදිස්ථාන සීලිව ඡාම් ගති පැවතුම් ඇතුව ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් ඔබට තියෙනවා. ආදරවන්තයන්ගේ කරදර මරණ ගැන ඔබ දුකටපත් වෙනවා. උසස් දාර්ශනික ආගමික අය ආශ්‍රය කරන්න ඔබට ලැබෙනවා. මුදල් දේපල ගැන නොසිතා ආදරයක්ම මුල් කොටගෙන විවාහ වෙන්න කැමති කෙනෙක් තමයි තුලා ලග්න හිමියනි ඔබ. එකම තියෙන්නේ කර්මය පෙන්වලා දෙනවා තුලා ලග්න හිමියෝ මනමාලයි. කෙනෙකුට හිත ගියොත් ඒ ගැනමයි හිතන්නේ. බිරිඳට හිත ගියොත් බිරිඳ ගැනමයි බිරිඳ වෙනුවෙන් කැප වෙනවා. තම ස්වාමියාට හිත ගියොත් ස්වාමිය වෙනුවෙන් කැප වෙනවා. තමාගේ දෛනික වැඩ කටයුතු රාජකාරී පවා අතහරිමින් ඔබට කැප වෙන්න පුළුවන් කෙනෙක් බවටයි මම මේ කියන්නේ. ඒ තුලා ලග්න හිමියනේ කර්මය පෙන්වලා දෙනවා විවාහ ජීවිතය තුළ. වචනය තුළ ආත්ම දමනයකින් යුතුව ඔබට ප්‍රේම කරන්න පුළුවන් කෙනෙක්. ප්‍රේමය පිරිසිදු තබා ගන්නට ඔබ හැකි කෙනෙක්. අභ්‍යන්තර ආසාව තුලා ලග්න හිමියනි ඔබ ඔබෙන් අහලා බලන්න. ප්‍රේමය පිරිසිදු තියා ගැනීම. ප්‍රකාශ වචනය ආරක්ෂා කරන එකට ගෞරවය ලබා දෙනවා. කියන්නේ නොවනස් ස්ථිර අදහස් ඔබගේ වචනය තුළ තියෙනවා.
කිසි කෙනෙක් තරහ කරගන්න ඔබ කතා කරන්නේ නැහැ. ඔබ ආදරය කරන්න වචනය තුළ ආදරය කරන්න බොහොම දන්න කෙනෙක්. හැබැයි විවාහ ජීවිතය තුළ අගයකම් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔබ අගයකම් ඇති නොවනසේ තම විවාහ ජීවිතය පවත්වා ගන්න බොහොම මහන්සි වෙන කෙනෙක්. ඒ සඳහා බොහෝ ඇවිදින්න සිද්ධ වෙනවා කියලා කර්මය පෙන්නලා දෙනවා. තම නෑයින්ට මිත්‍රයන්ට බොහෝ හිතවත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් මම ඉහිතකී පෙර කර්මයක් නිසා ඔබ වෙනස් නොවුනොත් එහෙම නැත්නම් වෙනස් වුණොත් පමණක් තමයි මේ අකලංචි ඔක්කොම ඇති වෙන්නේ. එහෙම නැත්නම් තම බිරිඳට ඊටාම කැපවීමෙන් තම ස්වාමියාට ඊටාම කැපවීමෙන් කටයුතු කරන කෙනෙක් ඔබ තුලා ලග්නෙහිමිනේ. ඔබ සත්‍යවාදී මිත්‍රයෙක් බවට පත් වෙනවා තම ස්වාමියාට බිරිඳට. අන්‍යයන්ගේ දුක් ගැන බොහෝ දුක් වෙන කෙනෙක්. විවාහ ජීවිතය තුළ ආගම භක්තිය රැකගෙන වැඩ කටයුතු කරන කෙනෙක්. එහෙනම් ආගම දහමේ ආරක්ෂාවකුත් ඔබගේ විවාහ ජීවිතයට තියෙනවා. නිර්මාණශීලී සෛලකින් යුතුව විවාහ ජීවිතය පවත්වා ගැනීමට හැකි කෙනෙක් ඔබ තුලා ලග්නෙහිමිනේ. හොඳින් හිතලා බලලා තීක්ෂණ චින්තනකින් යුතුව විවාහ ජීවිතයේ සියලු දේවල් සිතුවිලි රූප බවට පෙරලා බලන්න පුළුවන් කෙනෙක් ඔබ තුලා ලග්නෙහිමියනි. කර්මය පෙන්වා දෙනවා. විවාහ ජීවිතයේ පැවැත්ම උදෙසා ඔබ උඩුගම් බලා පේනන්න දක්ෂයෙක් විය යුතුයි. ඒක හරියට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මහන්සි ගත්තා වගේ. යන්නම් වාලේ යන පැත්තට ගියේ නැහැ. හුලං හමන පැත්තට හොරුව හැරෙව්වෙත් නැහැ. ලෝකයේ කෙලස් සහිත ගංගාව පල්ලයට බහිද්දී ඒකේ උඩටයි පීනුවේ. ඒක ජය ගන්න. ඔබ උඩුගම් බලා පීනන්න ඕන කියලා කියන්නේ පංචශීලයේ ආරක්ෂා කරගෙන තමාගේ ආගම දහමට අනුව ඔබ ජීවත් වුණොත් ඔබ විවාහ ජීවිතය තුළ හොඳ වඩා සුන්දරත්වයක් ලබන කෙනෙක් බවට පත් වෙනවා තුලා ලග්නෙහිමියනි. ඒ කාටවත් වෙනස් කරන්න බෑ. එහෙනම් තුලා ලග්නෙහිමියනි ඔබ උඩුගම් බලා පීනන්න පුළුවන් දක්ෂයෙක් විය යුතුයි. ආගම දහමට අනුව ඔබ ජීවත් වෙන කලාව ඔබ දැනගත යුතුයි. ඔබ අගය කරන්න බිරිඳට ස්වාමියාට පමණක් ඉඩ දෙන්න තුලා ලග්නෙහිමියනි. අන් අයට අගය කරන්න ඔබ ඉඩ දෙන්න එපා. ඔබ අන් අය ඔබ අගය කරන්න ප්‍රශංසා කරන්න ගියොත් සුළු මොහොතකින් ඔබ අහු වෙන්න පුළුවන්. ඒ විවාහ ජීවිතය තුළ ගැටලු ඇති කරන්න පුළුවන්. මොකද තුලා ලග්නෙහිමි ස්ත්‍රියක් නම් පොදුවේ පිරිමි පක්ෂයට ප්‍රේම කරන්න කැමති කෙනෙක්. හොඳ හිත පවත්වා ගන්න කැමති කෙනෙක්. තුලා ලග්න පිරිමියෙක් නම් පොදුවේ ස්ත්‍රී පක්ෂයට ප්‍රේම කරන කෙනෙක්, ආදරය කරන කෙනෙක්. හොඳ හිත පවත්වා ගන්න යන්න පුළුවන් කෙනෙක්. ඒතර එවැනි වටපිටාවක් තියෙද්දී කෙස් ගහක වැරදීමකින් ඔබ වැරදි මාර්ගයකට යන්න පුළුවන් කියන කතාව කර්මයෙන් පෙන්ලා දෙන්නේ. සුවකීය පවුලේ දියුණුවට කටයුතු කරන්න තමාගේ භාර්යාවට ස්වාමිට හොඳින් සලකන්න තුලා ලග්නෙහිමියනි ඔබට තියෙන පෙර පින 150යි. එහෙනම් 150ක් ඔබ තම ස්වාමිට බිරිඳට නොසලකා ඉන්න පුළුවන්. එහෙනම් ඔබ කාටද සලකන්න යන්නේ? අන්න එතන තමයි ප්‍රශ්නාර්ථය තියෙන්නේ. තුලා ලග්නෙහිමි යෙක් ඔබ කසාද බැන්දොත් ඒ බිරිඳ ස්වාමියා දැනගන්න ඕන. තමාගේ තුලා ලග්නෙහිමි බිරිඳව ස්වාමියාව ඉහළම ගෞරවයෙන් තියන්න, නිතරම ප්‍රශංසා මුඛයෙන් තියන්න. ඕන තැනකට ගියාම ඔහුව ඇයව ඉතා ගෞරවයෙන් යුතුව හඳුන්වන්න. කිසිම දෙයකින් ඒ බිරිඳව ස්වාමියා විවේචනය කරන්න යන්න එපා. විවේචනය කරන්න ඔබට අවස්ථාවක් ආවොත් එයා කරන හොඳ දේවල් පහක් අයක් කියන ගමන් ඒ විවේචනය කරන්න ඕන කියන දේ කියලා ගන්න. එතකොට ඔබට මේක සමතේටපත් කරගන්න පුළුවන්. දැන් ඔබ තුලා ලග්නෙහිමියෙක් නම් ඔබ දන්නවා මම මේ කියන දේ ඇත්තයි කියලා. එතකොට අර අන් අය
ඔබ අන් අයට උදව් කරන්න කැමතිනේ. අන් අයගේ දුක ගැනත් බොහොම දුකටපත් වෙන කෙනෙක්නේ. අන්න අයට පුළුවන් ඒ 100% ෆිල් කරන්න. කියන්නේ පුරවන්න. ඒ නිසා කිසි කවදාවත් ඔබගේ ජීවිතය තුළ බිරිඳ ස්වාමිය අතර ගැටලුවක් ඇති වුණොත් තුලා ලග්නේ මෙනේ. ඔබ දෙදෙනම කතා බහ කරලා විසඳ ගන්න ඕනේ. මොකද 150ක් ඔබගේ විවාහ ජීවිතයේ පැවැත්මට ආදරයෙන් ඉන්නවා, 150ක් කැඩෙනකම් බලන් ඉන්නවා. ඒ කියන්නේ 50-50 කියලා කියන්නේ. එතකොට ඔබ තෝරගන්න ඕනේ හොඳට පෞල් ජීවිත ගත කරන පෞල් වල ඉන්න අය තමයි ඔබගේ මිත්‍රයෝ බවට පත් වෙන්නේ. විවාහ ජීවිත ගැටලු තියෙන අය ඔබගේ මිත්‍රයෝ වුණොත් ඔබට උපදෙස් දෙන්නේ ඔහු තම බිරිඳ හෝ ස්වාමියා දිහා බලන කෝණේ. ඒ උපදෙස් වල ඔබගේ විවාහ කැඩී යන්න පුළුවන්. ඒකයි මම ඔබට යෝජනා කරන්නේ. බිරිඳ ස්වාමියා අතර ගැටලුවක් ඇති වුණොත් දෙදෙනා එක්ව විසඳ ගන්න. තුන්වෙනි පාර්ශ්වයකට දාන්න එපා. නිතරම ඔබගේ ජීවිතය තුළ තුලා ලග්නෙමිනි බිරිඳයි ඔබයි ස්වාමියයි ඔබයි සමතත්වයකින් තියලා කතා කරන්න. ඒත් එක්කම තුලා ලග්න හිමි ඔබ වචනය තුළ ස්ථිර කෙනෙක්. විවාහ ජීවිතයේ කර්මයට අනුව ඔබගේ මානසිකව පෞරුෂත්වය තුළ ඒ විවාහයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබට ලැබෙන්නේ 50%ක බලයක්. වචනය තුළ විවාහ ජීවිතයේ ස්ථිරයි. නමුත් මානසික සිතුවිලි තුළ විවාහ ජීවිතයේ හැලහැප්පීමක් තියෙනවා. ඒ තරාදී මේ පැත්තට මේ පැත්තට බර වෙනවා. ඒකයි මම ඔබට පංචශීලී රකින්න කිව්වේ. මොකද ඔබගේ මනස කාමුක අරමුණු වෙනුවෙන් ගොදුරු වෙන්න පුළුවන් අවස්ථාවක් වෙන්නවා. සිය විවාහ ජීවිතය පවත්වාගෙන යන්න ඔබ ක්‍රියාත්මක වීමේදී තුලා ලග්නෙහිමියනි ඔබ බිරිඳ කෙරේ ස්වාමියා කෙරේ තියෙන විවාහ ජීවිතයේ ස්ථීර ආලයන් නැතිව යන්න පුළුවන්. දෙදෙනා එකිනෙක ගැටෙන්න පුළුවන්. උදාහරණයක් මම කියන්නම් තුලා ලග්නෙහිමියනි. ඔබ නිවසේදී පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනවා. අනේ ඔය එන ගමන් මට ඔය වතුර වීදුරුවත් අරන් එන්නකෝ නෝනේ කිව්වහම නෝන කිව්වොත් ඇයි ඔයාට කකුල් දෙකක් නැද්ද ඇවිල්ලා මේක ගන්න මම එන්න ඕනද ඔයාට ඔය වැඩේ කරලා දෙන්නත් කියලා. අන්න එවැනි ගැටීම් මම මේ කියන්නේ. ක්‍රියාත්මක වීමේදී බිරිඳ එක මතයක තුලා ලග්නෙහිමියා එක මතයක. ස්වාමියා එක මතයක තුලා ලග්නෙහිමියා එක මතයක. ක්‍රියාත්මක වීමේදී. එහෙනම් ගුටු බැට හුවමාරු වෙන්න පුළුවන්. විටක එහෙමනම් ඔබගේ විවාහ ජීවිතය තුළ ඔබගේ අසල්වැසියන් මුල් කොටගෙන පියපක්ෂයේ නෑයන් මුල් කොටගෙන බාල සහෝදර සහෝදරයන්ගේ මතවාද මුල් කොටගෙන ගැටීම් ඇති වෙන්න පුළුවන්. මම කියන්නේ උන් අයින් කරන්න කියලා නෙමෙයි. මම නැවතත් කියන්නේ තුලා ලග්නෙහිමිනි. ඔබ දෙදෙනා අතර ගැටලුවක් ඇති වුණොත් ඔබ දෙදෙනා කතා බහ කරලා ඒ විසඳ ගන්න ඔබ දෙන්නාට පුළුවන් වෙන්න ඕනේ. ඒත් එක්කම උගත් අය ආශ්‍රය කරන්න ලැබෙනවා. උදව් උපකාර කරද්දී තුලා ලග්නෙහිමිනි හොඳට පරිස්සම් වෙන්න ඕනේ. අසල්වැසියන් ආශ්‍රය කිරීමේදී ඔබගේ බාල සහෝදර සහෝදරයන් ආශ්‍රය කරද්දී ඔවුන් නිතරම ඔබගෙන් උදව්ව අරගෙන ඔබට අගෞරව කරන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා කියලා කර්මය පෙන්ලා දෙනවා. එකෙන් අදහස් කරන්නේ ඔබලගේ මල්ලිලා නංගිලා ඔක්කොම නරකයි කියලා. විවාහ ජීවිතයට අදාළ ප්‍රශ්නයක් මම මේ කතා කරන්නේ. ඔබ තනිකඩ වෙද්දි මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ. විවාහ ජීවිතයට අදාළ දෙයක් මම මේ කතා කරන්නේ. ඒකම තමයි මේ තුලා ලග්නෙහිමියා ප්‍රීති ගමන් යන්න කැමති කෙනෙක්. එතකොට මේ කසාබ් බඳින බිරිඳත් ස්වාමියාත් එසේ කැමති වෙන්න ඕන. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? දෙදෙනා අතර පරස්පරයක් ඇති වෙනවා. ඒ වගේම තුලා ලග්නෙහිමියන්ට අන්‍යයන් නොදන්නා මාර්ගවලින් මුදල් උපයන්න පුළුවන්. මේ නිත්‍ය අනුකූල මාර්ග. සමහරට තමාගේ ටෙක්නිකල් නොහව් එක කාර්මික දැනුමත් තුළ පරිගණක තාක්ෂණය ජන සංනිවේදනය පිළිබඳ හැකියාවන් මුද්‍රණය පිළිබඳ හැකියාවන් ප්‍රවාහන පිළිබඳ හැකියාවන් මේ වගේ. එතකොට මේ ගෙන මුදල්
කොහෙන්ද කියලා ප්‍රශ්නයක් බිරිඳට ස්වාමියට ඇති වෙන්න පුළුවන්. එතකොට ඔබට කියන්නේ නෝ මම මේ අනුවයි කියන්නේ අනුන් නොදන්නා මාර්ග වලින් ඔබට මුදල් උපයන්න පුළුවන්. කවුද මේ මුදල් දෙන්නේ? එහෙමත් ගැටලු ඇති වෙන්න පුළුවන් තුලා ලග්නෙමනේ. එතකොට ඔබ නිතරම සත්‍යවාදී වෙන්න ඕනේ. බිරිඳට ස්වාමියාට. නිකමට හරි බොරුවක් කිව්වොත් ඒ බොරුව කොයි වෙලාවෙ හරි අහු වෙන්න පුළුවන් කියන කතාව මම මේ කියන්නේ. ඒත් එක්කම ඔබ මොනවා වුණත් ජීවිතයේ අවසාන කාලය අපිට හිතමුකෝ අවුරුදු 40 පෙන්නට පස්සේ නැත්නම් 45 පෙන්නට පස්සේ මේ කියන ගැටීම් තුලා ලග්නෙමේ බිරිඳයි ස්වාමියා අතර නැතුව යනවා. මොකද තුලා ලග්න හිමියට දැනෙන්න පටන් ගන්නවා මේක නෙමෙයි ජීවිතය. ආගම දහමට ලැබි වෙන්න ඕනේ. ආගම දහම තුල අපේ ජීවිතය අපි සකස් කර ගන්න ඕනේ. අන්න එවැනි ජීවිතයකට යාම හේතු කොටගෙන විශේෂයෙන් තුලා ලග්න හිමියන්ට අර එකිනෙක ගැටීම් හොස්සලගේ මැස්ස යද්දි තද වෙලා දෙන්න අතරන විරසක භාවයන් ගොඩාක් දුරට නැති වෙනවා කියලා කර්මය පෙන්නලා දෙනවා. ඒත් එක්කම ඔබව නිවැරදි කරගන්න කරුණු කාරණා කීපයක් කර්මයට අනුව මම ඔබට කියලා දෙනවා. මනසට එන කාමුක අරමුණු සිතිවිලි ඔබට පාලනය කරගන්න හැකියාවක් තිබිය යුතුයි. ඒ පාලනය කරන්න කොහොමද කියලා මම පසුව කියලා දෙනවා. එහෙනම් මොකද කියන්නේ? ඒ කාමුක අරමුණු සිතිවිලි එන කතාවන් රූපරාම ඒව නැරඹීමෙන් ඔබ වලකින්න ඕනේ. බිරිඳ ස්වාමියා හැර අන් ස්ත්‍රියක් පිරිමියෙක් ඔබ වඩා අගය කරද්දී එය භයානකයි කියලා ඔබට තේරෙන්න ඕනේ. වහම ඔව්ව ඇව මග හරින්න ඕනේ. ඔබ උදව් කරන්න කැමතියි අනිත් අයට. දැන් පිරිමියෙක් නම් හරි ඉක්මනින් ස්ත්‍රීන්ට උදව් කරන්න කැමතියි. මේක නරක දෙයක් නෙමෙයි. උදව්ව කියන එක හොඳ එකක්. ඒක ත්‍යාගශීලීවන්ත බවක්. බුදුරජාන් වහන්සේ කියනවා. සීක බලධර්ම ගුණවලදී කියනවා ත්‍යාගශීලීවන්ත වෙන්න ඕනේ. පිනක් කරගත්තොත් නේ අපිට හොඳ තැනකට යන්න පුළුවන් වෙන්නේ. හැබැයි විශේෂයෙන්ම පිරිමි කෙනෙක් ස්ත්‍රීකට උදව් කරද්දී අතේ දුරින් තියාගෙන උදව් කරගන්න. ස්ත්‍රී කෙනෙක් පිරිමිකට උදව් කරද්දී අතේ දුරින් තියාගෙන උදව් කරන්න කියලා තමයි තුලා ලග්න හිමියට කර්මය කියලා දෙන්නේ. බිරිඳ හා ස්වාමියා සමග කිසිම අවස්ථාවක හැප්පෙන්න යන්න එපා. ගැටීම් ඇති කරගන්න එපා. මනුස්ස ජීවිතයක් වුණාම තුලා ලග්න හිමිනේ දුක සැප දෙකම තියෙනවනේ. ඒකනේ මනුස්සයෙක් වෙලා ඉපදෙන්නේ අපි. එතකොට එව්වා ඔබ ආදරයෙන් බලාපොරොත්තු වෙන්න ඕන. ඔබ එන විරසකයට වෛර කරන්න එපා. මොකද වෛරය නැති කරගන්න පුළුවන් එකම තමයි මෛත්‍රී කිරීම. දෙදෙනා අතර මෛත්‍රිය ගොඩනංව ගන්න ඕන. මොකද ඔබ හැප්පුණොත් විරසක වීමොත් තුලා ලග්න හිමියන් නරක මාර්ගයකට යන්න පුළුවන් කියන කතාවක් මේක පෙන්වන නිසා කර්මයට අනුව. ඒ කියන්නේ ඔබ නිතර හැප්පෙනවා නම් පිටදී හම්බෙන කාන්තාවක් එසේ නැතුව Tamanට අවශ්‍ය හැමදේම කරලා දෙද්දි හිත යන්න පුළුවන්. ස්ත්‍රී පාර්ශ්වයටත් එහෙමයි පිරිමි පාර්ශ්ව සම්බන්ධයෙන්. ඊළඟ කරුණ තම බිරිඳ ස්වාමියා හැර වෙන අයෙක් ඔබව නිතර ඔබව උනන්දු කරන විට ඔබ උනන්දු කරන බාහිර පාර්ශ්වයට ඔබගේ සිත වෙත පැමිණෙන්න ඉඩ දෙන්න එපා. දැන් අපිට මෙහෙම කතාවක් තියෙනවනේ. කෙනෙක් උනන්දු කරද්දී අනේ යා කොච්චර හොඳද නිතරම මා උනන්දු කරනවා. මගේ මිනිස්සයවත් එහෙම කරන්නේ නැහැ. මගේ බිරිඳවත් එහෙම කරන්නේ නැහැ. එවැනි කතා තහනම් තුලා ලග්න හිමියට. ශබ්ද කෝෂයවත් එවැනි වචන තියාගන්න එපා. ඊළඟ කරුණ. ඔබගේ දැස්මන මාලයි. කර්මය පියන්නේ. ඒ කියන්නේ ලස්සන දේවල් දිහා බලන්න කැමති කියන කතාව. වචනයත් මනමාලයි. මේ තුලා ලග්න හිමියෙක් කතා කරද්දී හරි ආකර්ශනීයයි. ඒකනේ තුලා ලග්න හිමිය ගොඩාක් කලාකාරයෝ තුලා ලග්නෙන් ඉපදෙන්නේ.
ඒ නිසා බිරිඳව ස්වාමියා හැර අන් අයෙකු දෙස ආදරයෙන් අවධානයෙන් බලන්න යන්න එපා. ඊළඟ කරුණ. ඔබ බිරිඳක් ලෙස, තුලා ලග්නෙහිමි බිරිඳක් ලෙස, ස්ත්‍රියක් ලෙස අන් විවාහ වූ පිරිමින් ආශ්‍රයේදී අතේ දුරින් ආශ්‍රය කරන්න. හේතුව ළඟින් ආශ්‍රය කරන්න ගියොත් ඔබ වැරදේ වැටෙන්න පුළුවන්. මේක කර්මය විසින් පෙන්වලා දෙන එක අවස්ථාවක්. මොකද ඒක අවස්ථාවකදී ඔබ කල්පනා කරලා බලන්න තුලා ලග්නෙහිමිගේ ඔබගේ මනස හරි දුෂ්ට වෙන වෙලාවල් තියෙනවානේ. දැන් සමහර වෙලාවට මේ අවිවාහක තුලා ලග්නෙහිමිය මට ගොඩක් කේන්ද්‍ර බලද්දී අහු වෙලා තියෙනවා. මේ කසාද බැඳපු නෝනලා විවාහ කරගන්න කැමති වෙනවා. මම කියන්නේ හැම කෙනාම නෙමෙයි මේ අවස්ථාව කර්ම විසින් පෙන්වලා දෙනවා තුලා ලග්නෙහිමියනේ. ඒ නිසා ඔබ ස්වාමියෙක් පිරිමියෙක් විදියටත් විවාහක ස්ත්‍රීන් සමග ගනුදෙනු කරද්දී අතේ දුරින් ආශ්‍රය කරන්න ඕන. එහෙම නැතුනොත් කරේම ඇවිල්ලා පැටලෙනවා. කවුද මේ කියන්නේ? කර්මය පෙන්වලා දෙන්නේ. දැන් ඔබේ අත්දැකීම් එක්ක අනුව තමයි මම මේ කියන දේ ඔබ හරිත වැරදිද වෙලා නැද්ද ඉස්සරහට වෙන්න පුළුවන්ද කියන එක ඔබ තීරණය කරගන්න ඕනේ. තුලා ලග්නෙහිමියනි ඔබ කර්මයට අනුව නිතර ස්ත්‍රීන් ගැන හිතන්නේ. ස්ත්‍රී ඔබ නිතර පිරිමින් ගැන හිතන්නේ විය හැකි. ඒ නිසාම තුලා ලග්නෙහිමි පිරිමි අයට ස්ත්‍රී සංගම් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්ත්‍රී ආශ්‍රයයන්. තුලා ලග්නෙහිමි ස්ත්‍රීන්ට පිරිමි ආශ්‍රයයන් පිරිමි සංගම් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසාම ඔබ කෙනෙකුට හිත ගියොත් ඔහු වෙනුවෙන් දෙවි උනත් පුදන්න පුළුවන් කෙනෙක් කියන එක මේ කර්මයට අනුව පෙන්වලා දෙනවා. මොකද තුලා ලග්නෙහිමි ස්ත්‍රීකට දෙනවා අපේ උප්පත්තිය පිරිමින් වෙනුවෙන්මයි. තුලා ලග්නෙහිමි පිරිමින්ට එක වෙලාවකට හිතෙනවා අපේ උප්පත්තිය ස්ත්‍රීන් පිරිස වෙනුවෙන්මයි. කියන කැපකිරීමක් කරනවා. මේ කැපකිරීම ඔබ විවාහ වෙලා ඉද්දී වෙනත් ස්ත්‍රියකට වෙනත් පුරුෂයෙකුට සිද්ධ වුණොත් ඔබගේ විවාහය සඵල නොවීමට බාධක කරුණු බොහෝ ඇති කරන්න පුළුවන්. ඊළඟ කරුණ. ඔබගේ පෞරුෂත්වයට වෙනත් භාර්යාවන්ගේ ස්වාමින්ගේ ආකර්ෂණය ලැබීම සුවකීය භාර්යාවට හෝ ස්වාමියාට අපල ඇති කරනවා. ඒ කියන්නේ ඔබගේ පෙනුමට, ඔබගේ තත්වයට, ඔබගේ පෞරුෂත්වයට වෙනත් කාන්තාවෝ ආකර්ෂණය වෙද්දී හිතලා බලන්න තුලා ලග්නෙහිමියනි ඔබගේ බිරිඳට අපලයක් ඇති වෙන්නේ නැද්ද? ඒ වගේම තුලා ලග්නෙහිමි ස්ත්‍රියට ඔබගේ පෞරුෂත්වයට, පෙනුමට, ඔබගේ තත්වයට වෙන පිරිමින් ආකර්ෂණය වෙද්දී ඔබගේ ස්වාමියාට ඒක අපලයක් ඇති වෙන්නේ නැද්ද? එහෙමනම් ඔබ සංවර කරගන්න ඕන. මනසින් ඔබගේ කනින් දැස් වලින් ඔක්කොම කොහොමද? අන් අයගේ ගෞරවය, වාචික ප්‍රශංසාවන් කියපු වෙලාව ලැබුණු වෙලාවෙම ගත්ත අතහැරියා. එතකොට තමයි ස්වාමියාට බිරිඳට අපලයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟ කරුණ. තුලා ලග්නෙහිමි ස්ත්‍රීන්ට බිරින්දෑවරුන්ට තම ස්වාමි පුරුෂයන්ට සැලකිල්ල, අවධානය ලබන්න පිනමදි. දැන් තුලා ලග්නෙහිමි බිරිඳකට, තුලා ලග්නෙහිමි ස්වාමියෙකුට අනිත් කෙනාගෙන් තමාගේ ස්වාමිගේ බිරිඳගෙන් සැලකිලි ලබන්න පිනමදි. ඒතර තුලා ලග්නෙහිමියට තමාගේ බිරිඳට ස්වාමියට සලකන්න පිනමදි. ඒ නිසා ඔබ තුලා ලග්නෙහිමියෙක් එක්ක විවාහයකටපත් වුණොත් තම ස්වාමියාගේ ස්ත්‍රී ඔබ තම ස්වාමියාගේ ආදරය පිළිබඳ බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ.
ඒ කියන්නේ ඔබ වඩා ගෞරවය දීලා කතා කරන්න ඕනේ. කිසිම හේතුවක් නිසා පරුෂ වචනෙන් බනින්න යන්න එපා. මන්ද තුලා ලග්න හිමිනි ඔබ ඔබගේ බිරිඳට ගෞරව කරන තාක්කල් සැලකිල්ල කරන තාක්කල් බිරිඳගෙන්ද ස්වාමියාගෙන්ද ඔබට ඒ ගෞරවය ලැබෙනවාමයි. ඒක තමයි දිට්ඨ ධම්ම වේදිනී අනුව පෙන්වලා දෙන්නේ. දැන් ඊළඟට තියෙන කරුණ තමයි ඔබ පංචශීලයේ තදින් ආරක්ෂා කරගන්න කියලා මම ඔබට යෝජනා කරනවා. ඒකට හේතුවක් තියෙනවා. මම ඇයි එහෙම කියන්න ඕනේ? මේ තුලා ලග්න හිමියන්ට කර්මය පෙන්වලා දෙන වැඩිපුරම හම්බෙන්නේ දියණියන් කියලා විවාහ ජීවිතය තුළ. පුත්තු ලබන්න පින මදි කියලා පෙන්නනවා. මම නෙමෙයි කියන්නේ කර්මය පෙන්වලා දෙන්න තුලා ලග්න හිමියනි. මොකද ගොඩාක් වෙලාවට පිරිමි උපතක් උපද්දවා ගන්න නම් විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ චේතිය ජාතකයේදී වදාරනවා බොරු කියන්න බෑ, කේලම් කියන්න බෑ, හිස් වචන කියන්න බෑ, පරුස වචන කියන්න බෑ. විශේෂයෙන් මේ සිල්පදයේ කඩවෙද්දී ඒ පවුල්වල පිරිමි දරුවන් උපදින්නේ නැහැ. ඉපදුනත් ඒගොල්ලෝ නිසි වයසට ආවට පස්සේ අම්මා තාත්තා සලකන්නේ නැතුව අම්මා තාත්තා ඔය ඇතහැරලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉපදුනොත් ආයුෂ කෙටි වෙන්න පුළුවන්. ඒ දරුවන් ඉපදුණු ගමන්ම පිරිමි දරුවෙක් ඉපදුණු ගමන්ම තමන්ට හිමි භූමියෙන් පිට වෙන්න සිද්ධ වෙනවා. මේ චීතිය ජාතකයේදී බුදුරජාන් වහන්සේ වදාරන දෙයක්. දැන් ඔබට පුතෙක් හම්බුණා කියලා හිතන්නකෝ. ඔබ පංචශීලයේ ආරක්ෂා කරන්නෙත් නැහැ. බුදුන්ට වැඳුම් පිදුම් කරන්නෙත් නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? නිතර නිතර ඔබගේ පිරිමි දරුවා ලෙඩ වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් තුලා ලග්න හිමියා කරන උත්සාහය තුල කරන වැඩ කටයුතු වල ප්‍රතිඵල ලබන්නේ නැහැ. ව්‍යාපාරික කටයුතු වල සාර්ථකත්වය අඩු වෙනවා. රැකියාව වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබයි බිරිඳයි අතර තියෙන සමාදානය නැති වෙලා යන්න පුළුවන්. එහෙමනම් අනිවාර්යයෙන්ම පංචශීලයේ ආරක්ෂා කරගත යුතුමයි. මොකද තුලා ලග්න හිමියෙකුට පිරිමිකම නැති වෙන්නේ බොරු කීමෙන්, කේලම් කීමෙන්, හිස් වචන කීමෙන්, පරුස වචන කීමෙන්. ඒ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාම කියන සිල්පදයක් රැකගෙන පංචශීලය රැකගත්තොත් තුලා ලග්න හිමියා තරම් ගෝල්ඩන් මිනිස්සෙක් මේ ලෝකෙට තවත් නැහැ. මොකද මේ තුලා ලග්න හිමියට තියෙනවනේ ඕන කෙනෙක් එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමේ හැකියාව. දැන් මම ඔබට කියන්න යන්නේ ඔබ විවාහ ජීවිතය නිවැරදි කරගන්න ඕන ක්‍රමය. කොහොමද? ඒත් බුදුරජාන් වහන්සේ වදාළ ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදුන් වහන්සේ වදාළ පටිච්ච සමුප්පාදය තුල ඔබ ඔබව සංවර කරගන්නේ කොහොමද? මං කියවනේ හේතුවක් ඇතුව සියල්ල ඔක්කොම සිද්ධ වෙන්නේ කියලා. හරි. ඔබ දන්නවා දැන් කෙලෙස් සහිත වීම නිසා අවිද්‍යාව ඇති වෙනවා. අවිද්‍යාව මුල් කොටගෙන ඇති වෙනවා සංස්කාරයන්. සංස්කාරයන් මුල් කොටගෙන ඇති වෙනවා විඥාණය. විඥාණය මුල් කොටගෙන නාම රූප ඇති වෙනවා. නාම රූප මුල් කොටගෙන සලආයතන හට ගන්නවා. සලආයතන මුල් කොටගෙන ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය මුල් කොටගෙන විදීම හට ගන්නවා. විදීමෙන් ඔබගේ ක්‍රියාව නවත්තන්න ඕනේ. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් ඔබ නිවන් දැකපු කෙනෙක් නේ. රහත් භාවයට පත් වුණු කෙනෙක් නේ. එහෙම නැති නිසානේ අපි මේ ජීවත් වෙන්නේ. එතකොට කෙලස් තියෙනවා. කෙලස් තියෙන නිසාම අවිද්‍යාව තියෙනවා අපි ළඟ. අවිද්‍යාව තියෙන නිසාම සංස්කාරය පහළ වෙනවා. සංස්කාරය පහළ වීම හේතු කොටගෙන විඥානය පහළ වෙනවා. විඥානය පහළ වීම හේතු කොට නාම රූප පහළ වෙනවා. නාම රූප පහළ වීම හේතු කොටගෙන සලආයතන හට ගන්නවා. සලආයතන මුල් කොටගෙන ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය මුල් කොටගෙන විදීම හට ගන්නවා. මෙන්න මෙතනින් තණ්හාවට යන්නේ නැතුව අපි නවත්ත ගන්න ඕනේ. නවත්ත ගන්න ක්‍රමය මෙන්න මේකයි. මෙයත් වදාරන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ කියන්නේ තණ්හාවට යන්න පෙර ඔබට නැවතිය හැකියි. දැන් තණ්හාව නිසානේ සමහර ගැටලු ඔබගේ විවාහ ජීවිතයට ආරෝපණය වෙන්නේ. ඒ දේ ඔබට නැති කරගන්න පුළුවන්. හිතන්න මෙන්න මෙහෙම. ඇහෙන් දකින රූප. ඔබ ඇහෙන් රූපයක් දැක්කහම
ඒ රූප අතර ඔබගේ කාමයේ අසුන රූප තියෙන්න පුළුවන් කියලා ඔබ දැන් දන්නවා. එහෙමනම් ඔබ ඇහෙන් රූපයක් දැක්කහම ඔබ හිතන්න ඕනේ මේ රූපෙට මම මනාපෙකුත් නැහැ. අන්න රාගය නැති කරගත්තා. ආසාව නැති කරගත්තා. මම මේ රූපෙට අමනාපත් නැහැ. ද්වේෂයක් නැති කරගත්තා. හැබැයි මේ රූපය මට නැවත දකින්න ඕනේ නැහැ. අන්න හිතනුත් අයින් කරගත්තා. එතකොට රූපය වදයක් වෙන්නේ නැහැ නේ ඔබට. රූපයට ඔබ දැකපු රූපය වදයක් වුණොත් නේ ඔබ එතනට අහු වෙන්නේ. කනට ශබ්දයක් ඇහෙනවා. ඇහෙන ශබ්ද අතර ඔබගේ කාමයේ අවුස්සන ශබ්ද තියෙන්න පුළුවන්. එහෙමනම් කනට ශබ්දයක් ඇහුණාම මම ඒ ශබ්දෙට මනාපෙකුත් නැහැ. ඒ කියන්නේ රාගයක් ඇති වෙන්නේ නැහැ මට ඒ ශබ්දය තුල. අමනාපෙකුත් නැහැ. ඒ ශබ්දය තුල මට ද්වේෂයක් හටගන්නෙත් නැහැ. හැබැයි ඒ ශබ්දය මට නැවත අහන්න ඕනේ නැහැ. අන්න හිතෙනුත් අතහැරියා. මගේ නාසයට ආග්‍රහණය වෙනවා සුවඳක්. ඒ සුවඳ අතරේ ඔබගේ කාමයේ අවුස්සන සුවඳවල් තියෙන්න පුළුවන්. ඒ සුවඳට ගෑනු පස්සේ යන්නේ නැද්ද? සුවඳට මිනිස්සු පස්සේ යන්නේ නැද්ද? පිරිමි පස්සේ යන්නේ නැද්ද? දැන් ඔබට සුවඳක් ආග්‍රහණය වුණාම ඔබ හිතනවා මේ සුවඳට මම මනාපෙකුත් නැහැ. එහෙනම් සුවඳ මුල් කොටගෙන ඔබට රාගයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. අමනාපෙකුත් නැහැ. ද්වේෂයක් ඇති වෙන්න දෙන්නෙත් නැහැ. හැබැයි මේ සුවඳ මට නැවත ආග්‍රහණය කරන්න ඕනේ නැහැ. අන්න හිතනුත් අතහැරියා. ඔබ කන බොන දේවල් නිසා ඔබ කාමයට අහු වෙලා නැද්ද? සමහරට කන බොන නිසා ගුරුකමකට අහු වෙන්න පුළුවන්. ගෙදර බිරිඳට වැඩිය වෙනත් ස්ත්‍රියක් රසට කෑම හදනවා නම් ඔබ ඒ රසයට මුල් වෙලා ඒ ස්ත්‍රිය සමග සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් දිවට දැනෙන රසය අතර ඔබගේ කාමයේ අවුස්සන රසයන් තියෙන්න පුළුවන්. දිවට රසයක් දැනනාම ඔබ හිතනවා මම මේ රසයට මනාප නැහැ. එහෙනම් ඔබ රාගයට අහු වෙන්නේ නැහැ. අමනාපත් නැහැ. ඔබ ද්වේෂයකට අහු වෙන්නෙත් නැහැ. හැබැයි මේ රසය මට නැවත දැනෙන්න ඕනේ නැහැ. අන්න හිතනුත් අතහැරියා. කයට පහසක් දැනෙනවා. දැනෙන පහසවල් අතරේ ඔබගේ කාමයේ අවුස්සන පහසවල් තියෙනවා අනිවාර්යයෙන්ම. තුලාලක් නෙමෙයි. කයට පහස දෙවුනම ඔබ හිතනවා මේ පහසට මම මනාප නැහැ. එහෙනම් රාගයට අහු වෙන්නේ නැහැ. අමනාපත් නැහැ. ද්වේෂයට අහු වෙන්නෙත් නැහැ. හැබැයි මේ පහස මට නැවත නම් අත්විඳින්න ඕනේ නැහැ. අන්න හිතනුත් අතහැරියා. හිතෙන් අතහැරීමත් හරි වැදගත්. පහස වින්ද මනාපෙකුත් නැහැ, අමනාපෙකුත් නැහැ, හිතනුත් අතහැරියා. හිතේ කොනක තිබ්බොත් කොයි මොතක හරි පරිසරේ ගොඩ නැගුණාම ආපහු උන්දාලා ලියලා එන්න පුළුවන්. මනසට එන අරමුණු සිතුවිලි අතර ඔබගේ කාමයේ අවුස්සන අරමුණු අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන්. ඒ නිසා මනසට අරමුණ සිතුවිල්ලක් ආපුවම මම මේ අරමුණට මනාපෙකුත් නැහැ. ඒ කියන්නේ අරමුණ සම්බන්ධයෙන් රාගයක් ඇති වෙන්න දුන්නේ නැහැ, අමනාපෙකුත් නැහැ, ද්වේෂයක් ඇති වෙන්න දුන්නේ නැහැ. මම මේ අරමුණු නැවත එනවට කැමති නැහැ මනසට. අන්න ඒ විදිහට ඔබ සිතුවොත් ක්‍රියාත්මක වුණොත් මධ්‍යස්ථ බව ඔබට රැක ගන්න පුළුවන් වුණොත් පංච ඉන්ද්‍රියයන් තුල ඇති වෙන වෙනස්කම් මුල් කොටගෙන ඔබ මධ්‍යස්ථ සිතින් එක පාලනය කරනවා. මේක සප්ත බොංගංචවල අන්තිම බොංගංච උපේක්ඛා බොංගංචය කියනවා. දැන් සතර සමාධියටපත් වුණාට පස්සේ 12ක් නෙමෙයිනේ. ඊළඟ සම්බොංගංචය තමයි සතර සමාධියට අපිපත් වුණත් පංච නීවරණයන්ගේ අනිත්‍ය භාවය මෙනෙහි කරමින් උපේක්ෂාවෙන් යුතුව එක විදතරා ගන්න පුළුවන්. අන්න එතෙන්ට ආවොත් ඔබගේ විවාහ වීම තුල සාර්ථකත්වය ඇති වෙනවාමයි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.